ආයිබෝවන් අද අපි කතා කරන්නේ 11 ශ්‍රේණියේ ඉතිහාස විෂයේ එන 4 වෙනි පාඩම. මේක දෙවනි වාරයේ පාඩම. ඒ පාඩමේ මාතෘකාව තමයි බ්‍රිතාන්‍යයන් යටතේ ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනස් වීම. හැබැයි 9 වසරට මේ පාඩම තියෙනවා. හැබැයි ඒ පාඩමේ නම ඒක 9 වසර ශ්‍රේණියට ඒක අදාළ වෙන්නේ 3 වන වාරයට. 3 වන වාරයේ තියෙන පාඩම තමයි 9 ශ්‍රේණියට අදාළව ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ හා ජාතික නිදහස් ව්‍යාපාර. එතකොට මේ පාඩම් දෙකක් වුණාට බොහෝ වෙලාවට එකම කරුණු තමයි මේකෙන් සාකච්ඡා වෙන්නේ. ඒක නිසා මේක 11 ශ්‍රේණියේ ළමයින්ටත් ඒ වගේම 9 ශ්‍රේණියේ ඉගෙන ගන්න ළමයින්ට වැදගත් මාතෘකාවක්. දැන් අපි බලමු බ්‍රිතාන්‍යයන් යටතේ ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනස් වීම කියන පාඩමේ අන්තර්ගතය කුමක්ද? අපි දන්නවා 1815 බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාව යටත් කරගත්තා. 1815 බ්‍රිතාන්‍යයන් විසින් ශ්‍රී ලංකාව යටත් කරගත්තට පස්සේ 1948 වෙනකම් අවුරුදු 133ක් වෙනි කාල පරාසයක් බ්‍රිතාන්‍යයන් තමයි ශ්‍රී ලංකාවේ පාලන කටයුතු කළේ. මේ පාලන කටයුතු කළ මේ අවුරුදු 133 කාලය තුල ලංකාව පාලනය කිරීම සඳහා ඉංග්‍රීසින් විසින් අපට ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ කීපයක් හඳුන්වනවා. මේ ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ කියලා කියන්නේ ලංකාව පාලනය කිරීමට උචිත පරිපාලන සිද්ධාන්ත සහිත ක්‍රමවේද. එතකොට ප්‍රධාන ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ කීපයක් අපිට හඳුන්වලා දුන්නා. මේ ආණ්ඩු ක්‍රම කිහිපය අපි මුලින් ඉඳලා අවසානය දක්වා සරලව අවබෝධ කරගන්න. ඒ විශේෂයෙන්ම සියලුම ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණයෙන් ඒ ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ ගොන්නෙන් කීපය තාමත් වැදගත්. මොකද ඒව තමයි බොහෝ වෙලාවට විභාගයට ඉලක්කගත ප්‍රශ්න එහෙම නැත්නම් අපෙන් අහන ප්‍රශ්න බවට පත් වෙනවා. දැන් අපි බලමු බ්‍රිතාන්‍යයන් විසින් අපිට හඳුන්වා දුන්නේ ප්‍රධාන ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ මොනවද කියලා. මේක සටහන් කරගන්න නැත්නම් මේ වීඩියෝ එක බලලා අවසානයේ ඔබ කරුණු ගොනු කරගන්න. එතනින් එහාට මම සවිස්තරව කියන්න මේ පාඩම කොහොමද ඔබ ග්‍රහණය කරගත යුත්තේ කියලා. අපි බලමු ප්‍රධාන ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ කීපයද. අපිට ඉස්සෙල්ලම හඳුන්වා දුන්නේ කෝල්බෘක් ප්‍රතිසංස්කරණ. කෝල්බෘක් ප්‍රතිසංස්කරණ ඒක 1833. ඔක පළවුණු ප්‍රතිසංස්කරණ. තාමත් වැදගත් ප්‍රතිසංස්කරණ. මම කියන්නේ ප්‍රතිසංස්කරණ ගණනාවක් අපිට ලබා දුන්නා. ඒ ගුණ අතුරින් වැදගත් ප්‍රතිසංස්කරණ කීපයක් තමයි අපි කතා කරන්නේ. ඒ වැදගත් ප්‍රතිසංස්කරණ අතර එක ප්‍රතිසංස්කරණයක් තමයි කෝල්බෘක් ප්‍රතිසංස්කරණ. දෙවෙනි ප්‍රතිසංස්කරණ තමයි ක්‍රූ මැකලම් ප්‍රතිසංස්කරණ. ක්‍රූ මැකලම් ප්‍රතිසංස්කරණ. මේක 1910 තමයි අපි 1910. ඊළඟ ප්‍රතිසංස්කරණය තමයි මැනින් ප්‍රතිසංස්කරණය. මේ ප්‍රතිසංස්කරණය අපිට හඳුන්වලා දුන්නේ 1920. ඊළඟ ප්‍රතිසංස්කරණය තමයි මැනින් ඩෙවොන්ෂර් ප්‍රතිසංස්කරණය. මැනින්
ඒක අපිට හඳුන්වලා දුන්නේ 1927. 1927. ඊට පස්සේ අපිට හඳුන්වලා දුන්න ප්‍රෙස් සංස්කරණය තමයි ඩොනමෝර් ප්‍රෙස් සංස්කරණය. ඒ 1930 මොකද්ද ඩොනමෝර් ප්‍රෙස් සංස්කරණය. අවසාන ප්‍රෙස් සංස්කරණය තමයි සෝල්බරි ප්‍රෙස් සංස්කරණය. සෝල්බරි. කුමාර් දාන්නේ 1940. දැන් බලන්න 1815 යටත් වීතියක් විදිහට පත්වෙච්ච ලංකාව 1948 නිදහස ලබා දුන්නු අවුරුදු 133ක කාලයක් තුල බ්‍රිතාන්‍යයන් අපේ රට පාලනය කිරීම සඳහා හඳුන්වා දුන්නු ප්‍රෙස් සංස්කරණ 6ක්. එතකොට මේ ප්‍රෙස් සංස්කරණ ඔබ බලාවි ඇයි මෙතරම් ප්‍රෙස් සංස්කරණ ප්‍රමාණයක් අපිට හඳුන්වන්න දුන්නේ? ඒකට විශේෂ හේතුව තමයි දැන් මේ කෝල්බෘක් ප්‍රෙස් සංස්කරණ හඳුන්වා දීමට ප්‍රධානම හේතුව තමයි අපේ රට පාලනය කරපු ඉංග්‍රීසි ජාතිකයෝ දැක්කා ලංකාව යටත් විත්‍යක් විදියට යටත් කරගත්තට පස්සේ ලංකාවෙන් හම්බ කරගන්න තියෙනට වඩා ඔවුන්ට සිද්ධ වුණා ලංකාවට වියදම් කරන්න. සාමාන්‍යයෙන් බ්‍රිතාන්‍යයන් කියලා කියන්නේ අධිරාජ්‍යවාදී මේ 18 සහ 19 වන සියවස්වල තිබිච්ච යුරෝපයේ තිබිච්ච උන්මාදයක් තමයි මේ අධිරාජ්‍ය පුරුල් කරගෙන. ඒ කාර්යයේ නියුක්ත ප්‍රධාන රටවල් කීපයක් තිබ්බා. ඉංග්‍රීසි, පෘතුගීසි, ලන්දේසි, ප්‍රංශ වගේ රටවල්. මේගොල්ලෝ හැමතිස්සෙම උත්සාහ කරේ ලෝකයේ විශේෂයෙන්ම මේ ආසියාතික රටවල් වල තියෙන මේ ගෝත්‍රික වශයෙන් ජීවත් වෙන තම සමූහයන් රටවල් ඒ වගේම තරම් දියුණු නැති අපි කියන්නේ සංවර්ධනය වෙමින් තියෙන රටවල් තමන්ගේ රටට ඇඳාගන්නෙම නැත්නම් ඒවා යටත් කරගන්න. ඒ උන්මාදයේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපේ රටත් බ්‍රිතාන්‍යයන්ට යටත්. එතකොට මේ සෑම යටත් කරගත් රාජ්‍යයක්ම සෑම යටත් කරගත් රාජ්‍යයකින් මොවුන් බලාපොරොත්තු වුණේ තමන්ගේ අපි දන්නවා 18 සහ 19 වන සියවස්වල කාර්මික විප්ලවයත් එක්ක විශාල වෙළඳපොළක් ඇති වුණා. මේ වෙළඳපොළට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගන්න ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කර ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි මේ විවිධ රටවල් සොයාගෙන ඒ රටවල් වලින් තමන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීමත් ඒ රටවල් වලට තමන්ගේ වෙළඳ-ද්‍රව්‍ය විකුණා ගැනීම. මේකෙන් අධික ලාභ ලැබෙනවා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විතර තමයි ලංකාවත් උන් යටත් කරගත්තේ මේ 1815 වෙනකොට සම්පූර්ණ. නමුත් අවාසනාවකට වගේ එහෙම යටත් කරගත්තත් ලංකාවෙන් සැලකිය යුතු ආදායමක් කොන්ට ලබා ගන්න බැරි වුණා. ඒක යම් යම් පරිපාලන ගැටලු තිබ්බා. ඒක ටිකක් සංකීර්ණයි. අපි එච්චර දුරට යන්නේ නැහැ. ඒක නිසා බ්‍රිතාන්‍ය කිරීටය නැත්නම් මව් රාජ්‍යය කල්පනා කරා ලංකාවේ මේ ආදායමට වඩා වියදම් වැඩිවීම නිසා බ්‍රිතාන්‍යයන්ට සිද්ධ වුණා ලංකාව වෙනුවෙන් නඩත්තු කරන්න. මේක බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විශාල විවාදයකට පත්වෙච්ච මාතෘකාවක්. ඒක නිසා බ්‍රිතාන්‍යයන්ට සිද්ධ වුණා මව් රාජ්‍යයට සිද්ධ වුණා මේ පිළිබඳව සොයා බලලා මේකට යම් පිළියමක් ලබා දෙන්න ඒ සඳහා කොමිසමක් පත් කරා. මේ කොමිසම තමයි මේ කෝල්බෘක් කොමිසම කියන්නේ. මේ කෝල්බෘක් සාමි 1829 තමයි ලංකාවට එන්නේ. ඔහු ඇවිල්ලා ලංකාවේ ඇයි මෙතරම් වියදම් වැඩි පිළිබඳව මේක කාරණා සොයලා බලලා ඔහු යෝජනා ඉදිරිපත් කරා. ඊට පසුව අවුරුද්දකින් පස්සේ එන්නේ චාල්ස් ඒ කැමරන්. ඔහු නීතිවේදියෙක්.
එතකොට දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වලා දෙන්නේ පෝල් බෘක් සාමි. අධිකරණ ප්‍රතිසංස්කරණ හඳුන්වලා දෙන්නේ චාල්ස් ඒ කැමරන්. එතකොට මේ දෙන්නගේ එකතුවෙන් තමයි මේ යෝජනා සකස් වෙන්නේ. මේකට තවත් සමාජික ඉන්න සමාජිකයන් තුන්දෙනෙක්. එතකොට මේ ආකාරයට තමයි කෝල්බෘක් ප්‍රතිසංස්කරණ ප්‍රථම වතාවට 1833 ලංකාවේ බිහි වෙන්නේ. එතකොට ඒ බිහි වුණයින් පස්සේ කාලාන්තරයක් යනකොට අපේ ස්වදේශී නායකයනුත් උත්සාහ කරනවා ලැබිච්ච ප්‍රතිසංස්කරණයට වඩා වැඩි බලතල සහිත ප්‍රතිසංස්කරණයක් ඉල්ල. එතකොට එහෙම වැඩි බලතල සහිත ප්‍රතිසංස්කරණයක් සෑම විටම ඉල්ලනකොට බ්‍රිතාන්‍යයන්ට සිද්ධ වෙනවා ඊට වඩා වැඩි ප්‍රතිසංස්කරණයක් බලතල ස්වදේශිකයන්ට වැඩි බලතල ප්‍රමාණයක් ලබා දෙන ප්‍රතිසංස්කරණ ලබා. අන්න ඒ ආකාරයෙන් තමයි මෙන්න මේ ප්‍රතිසංස්කරණ ටික අපිට ලැබෙන්නේ. නිරන්තරයෙන් අරගලයක යෙදෙන ස්වදේශිකයන්ගේ උද්ඝෝෂණ විවේචන විවාද මත තමයි මේ ප්‍රතිසංස්කරණ අපිට ලැබෙන්නේ. ඒකයි මේ ප්‍රතිසංස්කරණ හයක් ලංකාවේ නිදහස් ලබනකොට අපිට හිමි වෙනවා. එතකොට මම කිව්වා ප්‍රධාන ප්‍රතිසංස්කරණ හයක් තියෙනවා. මේ ප්‍රතිසංස්කරණ හයෙන් අපි බොහෝ වෙලාවට ප්‍රශ්න අහන්නේ ප්‍රධාන ප්‍රතිසංස්කරණ කීපයක් පිළිබඳව. මේ පළවෙනි ප්‍රතිසංස්කරණ තමයි කෝල්බෘක්. දෙවෙනි ප්‍රතිසංස්කරණය විදියට මුගක් ප්‍රශ්න අහන්නේ අපෙන් ඩොනමෝර් ප්‍රතිසංස්කරණය. ඊළඟට සෝල්බර්ග් ප්‍රතිසංස්කරණය. එතකොට මේ ප්‍රතිසංස්කරණ අහන්නේ නැහැ කියලා කියන්න බෑ. මේ මේත් අහනවා. නමුත් පුරුල් වශයෙන් අපෙන් අහන්නේ මේ කෝල්බෘක්, ඩොනමෝර් සහ සෝල්බර්ග් ප්‍රතිසංස්කරණය. එතකොට බොහෝ ශිෂ්‍යයින් මේ පාඩම අත්හැරීමට ප්‍රධානම හේතුව තමයි මේක ටිකක් සංකීර්ණ පාඩමක් නිසා ඔවුන්ට තේරුම් ගන්න අපහසු නිසා. නමුත් කෙටි ප්‍රශ්න යම් ප්‍රමාණයක් එනවා. ඒක නිසා ඒව මග අරින්න බෑ. හැබැයි කොහොම පහසුවෙන් උත්තර ලියන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මේ හතරවෙනි පාඩම. ශ්‍රී ලංකාවේ මේ බ්‍රිතාන්‍යයන් සමයේ තියෙන පාඩම. දැන් අපි බලමු මේ කෝල්බෘක් ප්‍රතිසංස්කරණ ලංකාවට ඇවිල්ලා 1833 තමයි හඳුන්වලා දෙන්නේ. ඒගොල්ලෝ හඳුන්වලා දෙන ප්‍රධාන යෝජනා කීපයක්. ඒ කීපයක් අපි බලමු ඔයගොල්ලෝගේ පෙළපොතේ සඳහන් වෙන ප්‍රතිසංස්කරණ කීපය විතරයි මම කතා කරන්නේ. නමුත් විශාල ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් අපිට හඳුන්වලා දෙනවා. පොදුවේ ප්‍රතිසංස්කරණ කීපයක් මම කතා කරන්න. එතකොට දැන් බලමු අපි මේ කෝල්බෘක් ප්‍රතිසංස්කරණ නැත්නම් කෝල්බෘක් යෝජනා මොනවද? ඒකෝන පෙළපොතේ සඳහන් වෙන කීපය මම කතා කරනවා. ඊට වඩා අමතර යෝජනා කීපයකුත් තියෙනවා. ඒකෙන් එකක් මම කියන්නම්. පළමු ප්‍රතිසංස්කරණය තමයි විවස්ථාදායක හා විධායක සභා පීඨ. අපි ලියාගමු විවස්ථාදායක හා විධායක සභා පිළිතුරු. දෙවැනි ප්‍රතිසංස්කරණය තමයි උඩරට සහ පහත රට ඒකාබද්ධ පාලනයක් ඇති කිරීම. يعني උඩ රටයි පහත රටයි එකට එකතු කරලා ඒකාබද්ධ පාලනයක් ඇති කිරීම. රට පහත රට ඒකාබද්ධ. මේක ඔයගේ පෙළපොතේ තියෙනවා. ඒක බලා ගන්න. තුන්වෙනි යෝජනාව තමයි දිවයින පළාත් පහකට බෙදන යෝජනාව. කලින් පළාත් 16ක් තිබ්බා. ඒගොල්ලෝ ඒක අඩු කරා පළාත් 5කට. පළාත් 5 දක්වා අඩු කළා. හතරවෙනි යෝජනාව තමයි මේ රාජකාරී ක්‍රමය අහෝසි. ඒක කතා කරන මොනවද රාජකාරී ක්‍රමය කියන්නේ? රාජකාරී ක්‍රමය අහෝසි කිරීම. පස්වෙනි රජයේ වෙළඳ ඒකාධිකාරය අහෝසි කිරීම. වෙළඳ
ඒකාධිකාරය අහෝසි කිරීම. මීට අමතරව අපිට ඉංග්‍රීසි අධ්‍යාපනය හඳුන්වා දුන්නා. සිවිල් සේවයක් ස්ථාපිත කර මේ වගේ තවත් කාරණා කීපයක් තියෙනවා. ඉතින් මේවා තමයි කෝල් ගෲප් ඔබගේ පෙළපොතේ සඳහන් වෙන්නේ මෙන්න මේ කාරණා පහ. දැන් මම උත්සාහ කරනවා ඔබට කියන්න මේ සෑම ප්‍රසංස්කරණයකින් පස්සේ සෑම ප්‍රසංස්කරණයක් අවසානයේම මම ඔබට අහන්න පුළුවන් ප්‍රශ්න නැත්නම් විභාගයට අහපු ප්‍රශ්න පිළිබඳව ඔබත් එක්ක යම් සංවාදයක යෙදෙන කොහොමද ඒ සඳහා පිළිතුරක් ගොඩනගා ගන්න. විශේෂයෙන් දැන් අපි මේ කෝල් ගෲප් හඳුන්වා දුන්න ප්‍රධාන යෝජනා පහ එකින් එක කතා කරනවා. මේ යෝජනා පහ සම්පූර්ණ කතා කරලා ඉවරනාට පස්සේ මේ දක්වා විභාගයට අහපු ප්‍රශ්න මේ කෝල් ගෲප් ප්‍රසංස්කරණ වලින් ඉදිරියට අහන්න තියෙන ප්‍රශ්න මොනවද? ඒක කොහොමද ඒ සඳහා උත්තරයක් ගොඩනගා ගන්න කියලා අපි පුළුල්ව සාකච්ඡා කරමු. දැන් මෙතෙන්දී මම යම් හැඳින්වීමක් ඔබට දෙන්න. සාමාන්‍යයෙන් අපෙන් මේ වගේ ප්‍රශ්න අහනකොට මේ ව්‍යවස්ථාදායක විද්‍යාසභා පිහිටවීම, උඩරට හා පහතරට ඒකාබද්ධ කිරීම, පළාත් පහ දක්වා අඩු කිරීම, රාජකාරී ක්‍රමය අහෝසි කිරීම, වෙළඳ ඒකාධිකාරය අහෝසි කිරීම කියන මේ කාරණා පහ අපිට බෙදන්න පුළුවන් තවත් කොටස් තුනකට. මේ කාරණා පහ අතුරු කරන එකක් තමයි මේ පරිපාලන එහෙම නැත්නම් දේශපාලන ප්‍රසංස්කරණ, ඒ වගේම ආර්ථික ප්‍රසංස්කරණ, සමාජ ප්‍රසංස්කරණ. විභාගෙදී අහන්න පුළුවන් කෝල් ගෲප් හඳුන්වා දුන්නු පරිපාලන ප්‍රසංස්කරණ දෙකක් විස්තර කරන්න. එහෙම නැත්නම් අපෙන් අහන්න පුළුවන් කෝල් ගෲප් හඳුන්වා දුන්නු ආර්ථික හා සමාජ ප්‍රසංස්කරණ දෙකක් විස්තර කරන්න. එතකොට අපි දැනගන්න ඕනේ මේ යෝජනාවල දේශපාලන ප්‍රසංස්කරණ මොනවද? ආර්ථික ප්‍රසංස්කරණ මොනවද? සමාජ ප්‍රසංස්කරණ මොනවද? අන්න ඒක ඒ පිළිබඳව හරියට අවබෝධයක් තිබ්බොත් පමණයි අපිට නිවැරදි පිළිතුරක් සකස් කරගන්න පුළුවන්. සමහරවිට එහෙම අහන්න නැතුව කෙලින්ම අපෙන් අහනවා කෝල් ගෲප් ප්‍රසංස්කරණ වල යෝජනා දෙකක් හෝ තුනක් ලියලා ඒක විස්තර කරන්න. අපි ඒ විදිහට දැනගත යුතුයි. අර ආකාරයට බෙදලා වර්ග කරලා අපෙන් ප්‍රශ්නයක් අහුවොත් ඒකට උත්තරයක් ලියන්න අපි අපේ දැනුම පුරුදු කරගත යුතුයි. එතකොට අපි ඊළඟ වීඩියෝ එකේදී අපි කතා කරනවා මේ ව්‍යවස්ථාදායක හා විධායක සභා පිහිටවීම, උඩරට හා පහතරට ඒකාබද්ධ කිරීම, පළාත් පහ දක්වා අඩු කිරීම, රාජකාරී ක්‍රමය අහෝසි කිරීම, වෙළඳ ඒකාධිකාරය අහෝසි කිරීම කියන මේ යෝජනා එකින් එක ඔබගේ දැනුම සඳහා. අපි ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙනකම් ඔබට සුබ දවසක්. අංක 1